ආදර සහෝදර සහෝදරියනි, අද ඉදිරි පූජාව අපි පවත්වනවා YouTube සහ Facebook මාධ්‍ය ජාලයෙන්. ඉතින් අද දිවයාගය උපකිරීමට අපිත් එක්ක සහභාගී වෙනවා ගරු නිහාල් පෙරේරා එතුමා මම ආදරයෙන් පිළිගන්නවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රිය සහෝදර හැඳින්වීම අද ජාතික ධර්මෝපදේශ දිනයයි. ශුද්ධ සභා මාතාව අපට ආරාධනා කරනුයේ ක්‍රිස්තුන් වහන්සේගේ සේවක නායකත්වයේ දෙස බලා ඒ අනුව ජීවත් වීමටයි. සුභාරංචිය ප්‍රකාශ කිරීමටයි. ප්‍රථමයා වීමට කැමැත්තේ සැමට අන්තිමයාත් සේවකයාත් විය යුතුය යන ප්‍රකාශනය මිනිස් හදවත් කලබවන සුළු අත්දැකීමකි. ප්‍රකාශනයකි. එය අප එකිනෙකාට මෙන්ම සෑම දෙනාටද සංඝයට මෙන්ම පවුලටද ශුද්ධ වූ සභාවටද මුළු විශ්වයටද අභියෝගයකි. සේවකයෙකුට තිබිය යුතු පිවිතුරු බව මෙන්ම දැහැමිකම බැහැපත්කම පෙන්වා දීමට සමිදානෝ කුඩා දරුවෙකු උපමා කොට දක්වති. කුඩා වීම ආකල්ප වෙනසකටය. බලපොරයකට නොව සැබෑ සිත් හැරීමෙන් යුතුව සමිදානන් දෙසට හැරෙන්නට මෙන්ම සමිඳු කෙස අත්දැක්වීමට ඇරයමුකි. ඒ සඳහා අවැසි බලය පතා යදුමට පිවිසෙමු.
සියලු බලති දෙවියන් වහන්සේ සියලු බල දෙවියන් වහන්සේටද සහෝදරවරණිය ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපස් කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවත් නිත කන්දමරියතුමියද සිරිසු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරණිය ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවදවතු වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදාකාලික ජීවිතයට අප පමුණවනු සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙනෙහි උන්වහන්සේගේ දයාවලදනහට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජානනි සියලු බද්දේ පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජාත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ්වාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දේව්‍යයන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ස්වාමීන් වහන්සේ වහන්සේමය, එකම පරමෝත්තමයන් වහන්සේ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. සර්වබලධාරී සදහත්වන දෙවි ස්වාමිනී ධර්මිෂ්ඨ භාවයේ පූර්ණත්වයේ කරා අප ගෙන යනු පිණිස ඔබ වහන්සේට ප්‍රේම කිරීමටද අප සහෝදර සහෝදරයන්ට දයා වීමටද ඔබ වහන්සේ අපට උගන්වන සේක් වේද. ඔබ වහන්සේගේ අනපනත් මුළුමෙන් අනුසාර කර සදා ජීවිතේ කරා පැමිණීමට අපට වරම් දුන මැනව. මේකේදී අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. කියවීම හිතෝපදේශයේ පොතෙන් උපුටාගත් කොටසකි. දැහැමියා ලජ්ජා සහිත මරණයට හෙලා දමමු. දැහැමියා අපට කරදර කරන බැවින්ද අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින්ද නීතිය කඩ කරන විට අපට දොස් පවරන බැවින්ද අප ප්‍රගුණ කළ විනයට එරෙහිව චෝදනා කර බැවින්ද අපි ඔහු එනතෙක් සැඟවී බලා සිටිමු. ඔහු පවසන දේ ඇත්ත කියා බලමු. ඔහුට ලැබෙන අන්තිමය කුමන එකක්ද කියා සෝදිසි කරමු. දැහැමියා දෙවිදුන්ගේ පුත්‍රයා නම් දෙවිදුන් ඔහුට පිහිට වී සතුරාගේ ග්‍රහණයෙන් ඔහු මුදනු ඇත. ඔහුට ක්‍රූර ලෙස වදදී ඔහු පරීක්ෂා කරමු. මෙලෙස ඔහුගේ කුළුණු ගුණය සොයා බලමු. ඔහුගේ ඉවසීම පරීක්ෂා කර බලමු. ඔහුට ගැලවීම ලැබේ යයි ඔහු කියා සිටින බැවින් ලජ්ජා සහිත මරණයකට ඔහු හෙලා දමමු.
දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය සඳහා ඔබගේ පිළිතුර. දෙවිදානෝ මාගේ සහයට වඩින සේක. දෙවිඳුනි ඔබ නාමයේ අනුහසින් මා මුදාළුව මැනව. ඔබ බල මහිමෙන් මා නිදහස් කළ මැනව. දෙවිඳුනි මාගේ ඇතුමට සවන් දුන මැනව. මා පවසන වදනටද සවන් දුන මැනව. විදේශිකයෝ මට විරුද්ධව නැගිට්ටෝය. සාහසකයෝ මා මරන්නට සෙව්වෝය. මගේ අධිපතියාණන් දෙවිඳුන් බව ඔව්හු නොපිළිගත්තෝය. දෙවිඳානෝ මාගේ සහායට වඩින සේක. සමිදානෝ මාගේ දිවියට රැකවරණය දෙනසේක. තුටු පාටු සිතින් මම ඔබට පනුරු පුදන්නේමි. සමිඳුනි සැබවින්ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නේමි. ජාකොබ් තුමන්ගේ හසුනෙන් උපුටාගත් කොටසකි.
ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයක් කොතනද? එතන අවුල් වියවුල්ද සියලු නපුරු ක්‍රියාද ඇත්තේය. එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමු කොට නිර්මලය, ඊළඟට සාමකාමීය, සානුකම්පිතය, යුක්ති සහගතය, එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණව පක්ෂවාදී කමින්ද කුහක කමින්ද තොරව පවතී. සැබෑ දමිටුකම වූ කලී සාමදූතයන් සාමයෙන් වපුල බීජ වලින් නිපදවන අස්වැන්නකි. ඔබ අතර ආරවුල් හා කලකෝලහල ඇතිවන්නේ කෙසේද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුල සටන් කරන තෘෂ්ණාවලින් නොවේද? ඔබ යමකට ආසාවන්නහුය. එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත. ඒ නිසා ඔබ මිනී මරන්නහුය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහුය. ඔබ සටන් කරන්නහුය. ඔබ දබර කරන්නහුය. නොඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත. ඔබ ඉල්ලුවත් වැරදි ලෙසද ආත්මාර්ථකාමී තෘප්තිය සඳහාද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Sebuah jaya nada. ලෝකයේ ආලෝකය මමය. මම අනුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේය. සමිදානන් වහන්සේ වදාරන සේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ශුද්ධවර මක්තුමා විසින් එල්ලද ඒ වාක්‍යය නම් මෙසේය. ස්වාමීනි වහන්සේට මහිමය වේවා. ඔහු එතෙන් නික්ම ගලිලය මැදින් ගියහ. ඒ බව කිසියෙකුට දැන ගැනීමට උන්වහන්සේගේ කැමැත්ත නොවිය. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා නො මිනිසුන් අතට පාවා දෙන ලබති. ඔහු එතුමානම් මරන්නෝය මල් ලැබ පසු එතුමානු තිදිනකින් නැවනගන්නේ යයි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි. ඒත් ඒ කීමුන් ඔවුන්ට අවබෝධ නොවීය. උන්වහන්සේගෙන් අසන්නටවත් ඔහු බිය වූව. ඔහු කපර්නාමට පැමිණියහ. උන්වහන්සේ ගෙයි සිටි කල ඔබ මගදී කුමක් ගැන
බාධ කළා උදැයි ඔහුගෙන් ඇසූසේක. එහෙත් ඔහු නිහඬ වූව. මන්ද වඩා උසස් කවරෙක්ද යයි මගදී තම තමන් අතර විවාද කළ බැවිනි. එකල උන්වහන්සේ වැඩ හිඳී 12 දෙනා කැඳවා ප්‍රථමවෙන්ට කැමැත්තේ හැමගේම අන්තමයාත් හැමගේ සේවකයාත් විය යුතුයයි ඔවුන්ට වදාළසේක. උන්වහන්සේ කුඩා දරුවෙකුගෙන ඔවුන් මැද සිටවා ඔහු තුරුළු කරගෙන මෙබඳු කුඩා දරුවන්ගෙන් එකකු මාගේ නාමයෙන් පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නේ මා නොව මා වදාළ තෙරුන් වහන්සේයයි ඔවුන්ට වදාළ සේක. සුවිශේෂක වාක්‍යය නම් එසේය. ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රිය සහෝදර සහෝදරියනි, අපේ ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක තමන්ගේ ගෝලයන් ටික පිරිවරාගෙන 12 දෙනෙක් ගෝලයෝ හිටියා. ඒ ගෝලයන් ඔක්කොම පිරිවරාගෙන ගලීලේ ඉඳලා කපර්නාම් නුවරට ගමන් කරනවා. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේ ප්‍රයෝජනයට ගන්නවා තමන් වහන්සේට අනාගතයේ වැඩි ඈතක නෙමෙයි මේ ළඟ එන අනාගතයේ මූණ පහන්ට සිද්ධ වෙන තමන් වහන්සේගේ ජීවිත අත්දැකීමක් ගැන විස්තර කරන්න. ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලි උන්වහන්සේ දක්ෂ ව්‍යක්ත ගුරුවරයෙක්. ලස්සනට පැහැදිලිව කියන්න පුළුවන්. උපමා උපමේය සහිතව කියන්න පුළුවන්. උන්වහන්සේ ගෝලයන්ට කියනවා වැඩි ඈතක් නැහැ. නායකයන් අතර මාව පාවා දෙනවා. මේ මිනිස්සු මාව පාවලා දෙනවා. ගෝලයන්ට මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ? නැවතත් කියනවා නායකයන් වෙතමා පවරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මට නොයෙක් විදිහේ දුක් කරදර වද හිංසා පමුණවනවා. මාව කුරුසියක ඇන ගහලා මරලා දානවා. නැසි කියන ගෝලයන්ට. දැන් ගෝලියෝ අහන් ඉන්නවා සමහරට ඇස් අරගෙන කට අරගෙන මොකද්ද මේ? මරණයක්, දුක් විඳීමක්. ඊළඟට උන්වහන්සේ කියනවා තුන්වෙනිදා මාව මරලා මාව කුරුසිය යන ගහලා මාව භූමි දාන කරලා තුන්වෙනි දවසේ මම උත්තාන වෙනවා. මලුගෙන් නැගිටිනවා. දැන් ගෝලියට මේක පිට පස්සේ තේරෙනවා ඒගොල්ලෝ කතා බහ වලින් මේ එච්චර පැහැදිලිව අවබෝධ වෙන්නේ නැහැ. මේ මිනිස්යාගේ ස්වභාවය. මිනිස්යන්ට තේරෙන්නේ එක්තරා ප්‍රමාණයකට විතරයි. සමහර අයට ටිකක් වැඩිපුර තේරෙනවා, සමහර අයට ටික අඩුවෙන් තේරෙනවා. සම්පූර්ණ සත්‍යයක් අවබෝධ කරගන්න බෑ මිනිස්යාට. ඒ මනුස්ස ස්වභාවය. මිනිස්යා දුර්වලයි. දැන් ස්වාමින් වහන්සේ මෙච්චර පැහැදිලි කියලා උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය ගැන මේගොල්ලෝ අල්ලගත්තේ මොකද්ද? මරණයවත් දුක් විඳීමවත් නෙමෙයි. ඒවට කැමති නෑ මිනිස්සුયો.
උත්තානය මලුන්ගේ නැකිටලා දේව රාජ්‍යයක් පටන් ගන්න එක. අන්න කැමති දේ. ගොඩක් කල් ඉඳන් මේගොල්ලන්ගේ හිතේ අදහසක් තිබුණා මේ ගැලුම්කාරයා මේ මෙසායිස්තුමා උන්වහන්සේ එන්නේ දේව රාජ්‍යයක් පටන් ගන්න මේ ලෝකේ. රාජ්‍යයක් කිව්වම දැන් මේගොල්ලෝ අර මිනිස්සු හැටියට හිතන්නේ මේ ලෞකික මට්ටමේ. රජෙක් ඉන්නවා, මැති ඇමතිවරු ඉන්නවා, අගමැතිලා ඉන්නවා, පුරෝහිතයෝ ඉන්නවා, උපදේශකයෝ ඉන්නවා, තව කොච්චර දේවල් රජවරුන්ට තියෙනවද? අන්න ඒ වගේ තත්ත්වයක් ඒක මානුෂික මට්ටමේ. ඒක ස්වභාවිකයි. ප්‍රිය සහෝදර සහෝදරිනී ඔබත් මමත් හිතන්නේ මේ මනුෂ්‍ය මට්ටමින්. මේගොල්ලෝ දුක් විඳීම මරණේ පැත්තකට තියලා උන්වහන්සේ නැකිලා පටන් ගන්න යන දේව රාජ්‍යය ගැන කතා කරා විතරක් නෙමෙයි ඒකේ තනතුරු ගැන කවුද දේව රාජ්‍යයේ ප්‍රධානියා වෙන්නේ? කවුද මේකේ ලුකුකම ගන්නෙ? කවුද මේවයි මැති ඇමති අන්න ওই විදියට දේව රාජ්‍යයේ තානාන්තර ගැන වාද විවාද කරා. කමහට කියන්නේ තම්ස නෙමෙයි කතාවට දක්ෂ, මමයි කතාවට දක්ෂ. ඒ නිසා මට කතානායකම හම්බෙයි. එහෙම නැත්තම් කියයි මම තමයි ඉච්චර කාල පාලනය කරන් හිටියේ. තමයි පේතුතුමා කිව්වා දන්නේ නැහැ. මමයි අගමැති. එහෙම නැත්තම් ජනාධිපති මන් දන්නේ මොකක් හරි ලොකු තත්වයක් මේ රාජකීය රාජ්‍ය, දේව රාජ්‍ය. ඉතින් මුළු ගමනම ඉතුරු කාලේ ගෝලියෝ ටිකක් ස්වාමීන් වහන්සේගෙන් පස්සට ගිහිල්ලා මේ වාදේ කවුද ප්‍රථමයා පළවෙනියා ස්වාමියා ලොක්කා වෙන්නේ? මේ ස්වාමීන් වහන්සේත් යනවා ඉස්සරහින් සමහර මෙල පස්සෙන් වෙන්නේ නැති එකට ගියා. ස්වාමීන් වහන්සේලා දැන් මේව ටික ටික ඇහෙනවා. උන්වහන්සේ අපි දන්නවනේ දේවයන් වහන්සේනේ. උන්වහන්සේට මේ ඔක්කොම තේරෙනවා. නොදන්නවයි ගියා. දන්නව නොදන්නවා කියන්නේ දන්නවා නොදන්නවා. අන්න කපර්නාහුමට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේට ඕන වෙනවා මේගොල්ලන්ගේ තියෙන මේ දුර් අවබෝධය නැති කරන්න තව දුරටත්. නැන්සේ කපර්නාහුම ගෙදරට ගියාට පස්සේ ගෝල්ලන්ගෙන් අහනවා හොඳ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මොනවද කතා කර කර ආවේ මේන ගමනේදී? මට නිකන් එහෙමෙන් ඇහුණා වගේ නිකන් වාදයක් වගේ. නැසි කියන්නේ මේ ගෝලයන්ගෙන් උත්තර ගන්න මේක අවබෝධයක්. එදා ඒ ගෝලයන්ට දෙන අවබෝධය තමයි අද දවසේ අපිටත් උන්වහන්සේ දෙන්නේ. මේක දීප ව්‍යාප්තයි මුළු ලෝකෙටම. එදත් අදත් අවුරුදු 2500ක් කවර ගියත් 3000 ගියත් මේ පණිවිඩය. මිනිස්යා හිතන හැටිත් ලෞකික මට්ටමින් බැඳෙන හැටිත් එතනින් ගියාට ඒ තියෙන සදාකාලික අධ්‍යාත්මික ජීවිතයේ වටිනාකම ගැනත් ස්වාමීන් වහන්සේ ලස්සනට කියනවා. මේකට ලැජ්ජ වුණා කියන්න. ස්වාමීන් වහන්සේ කියනවා මේ වාදේ උන්වහන්සේ දැනගත්තා. කවුද ප්‍රථමයා? කවුද ලෝකා වෙන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රථමයා වෙන්න කැමති තැනැත්තා අන්තිමයා විය යුතුයි. ස්වාමියා වෙන්න කැමති එක්කෙනා පළමු කොට සේවකයෙක් වෙන්න ඕන. දැන් මේක තවත් උබතෝ කෝටික ප්‍රශ්නයක්. දැන් මේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේගේ දේවලන්ගේ සිතුම් පැතුම් සියල්ලම උඩු යටු කරු. ප්‍රිය සහෝදර සහෝදරි ඉතින් ලස්සන තැනක් මේක කල්පනා කරලා බැලුවොත් නිකන් මතු පිටින් නෙමෙයි ස්වාමීන් වහන්සේ කෙලින්ම පහර දෙනවා. පහර දෙනට වඩා එක්තරා විදිහක මිනිසයාට අවබෝධය දෙනවා මේ විදිහට හිතන්න එපා. නමුත් මිනිසයා පුරුදුලා තියෙන විදිහ තමයි හිතන්නේ. ඔබ කොයි විදිහටද පොඩි කාලේ ඉඳලා හිතන්න පුරුදුනේ යම් යම් දේවල් ගැන. අපිට කල්පනා කරලා බලන්න. යම් යම් දේවල් ගැන ඔබේ තියෙන ඔබටම පුද්ගලික
මති මතාන්තර ගොන්නක් සම්භාරයක්. ඒ මති මතාන්තර වෙනස් කරන්න බෑ ඔබට. හරි අමාරුයි. අර මිනිස්සුන් ගැන දක්වන ආකල්ප, ආගම ගැන තියෙන ආකල්ප, ස්වාමීන් වහන්සේ ගැන තියෙන අදහස් ඔක්කොම අර පොඩි කාලේ ඉඳලා ඔබ පුරුතලා තියෙන අදහස්. හොඳට කල්පනා කරන්න ඔබ හිතනකොට අපිට හිතන්න මේ ගැන මේක මහා හරි පුදුම ලස්සන තරක් මේක. ඔබ හිතනවා අපි හිතනවා කියලා. නමුත් අපි හිතන්නේ එක්තරා පැටර්න් එකකට. අපි නිදහස් වෙන්න බෑ ඒ පැටර්න් එකෙන්. ඒ ක්‍රියාවලිය ඒ විදිහට තමයි යන්නේ. දැන් ස්වාමින් වහන්සේ ගැන මේගොල්ලෝ හිතුවේ මෙහෙමයි. දේව රාජ්‍යය ගැන හිතුවේත් මෙහෙමයි. ස්වාමින් වහන්සේ කියනවා ප්‍රධානියාවෙන්ට කැමති නැත්තා අන්තිමය සිතුවිලි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවීමක්. අලුත් සිතුම් පැතුම් විලාසයක්. අලුත් ස්ටයිල් එකක්. අලුත් විදිහට හිතන්න. මේ සහෝදර සහෝදරනි මේ ලෝකේ ඉන්න මිනිස්සු පරකාන කෝටි ගණන් ප්‍රකෝටි ගණන්. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ tamunට ඕන විදිහට. සමහරට එකාකාරයි. අලුත් විදිහට හිතන්න පුරුදු වුණොත් ඔබ අලුත් මිනිහෙක්, අලුත් කෙනෙක්. සමහර වෙලාවට ප්‍රිය සහෝදර සහෝදරියනි හොඳට හිතර ගන්න අපේ සමහර මිනිස්සු නිකන් දුක් විඳ මිනිස්සු ඉන්නවා හිතෙන්. හරි ප්‍රශ්න. ඊතරම දුකෙන් වික්ෂිප්ත භාවය කියලා කියනවා. මනෝවිද්‍යාත්මක වචනයක්. වික්ෂිප්ත භාවය. ඊතරම දුකෙන් ඉන්නේ අනිත් මිනිහාගේ වැරදිමයි දකින්නේ. මැසිවිලි. ඒක එක්තරා පුරුද්දක්. ඒ සිතන පුරුද්දක් ඒක. ඒක වෙනස් කර ගන්න පුළුවන්. දැන් ඔප්පු කරලා තියෙනවා ඒක වෙනස් කරන්න පුළුවන්. ඔබ හොඳ විදිහට හිතන්න පටන් ගත්තොත් හැබැයි අමාරුයි. ටිකක් පුරුදු වෙන්න ඕන. දන්න කෙනෙක් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ඔබට පුළුවන් අලුත් විදියට ලෝකේ දිහා දකින්න. අර මැසිවිලි පැත්තකට දාලා හොඳ පැත්ත, යහපත් පැත්ත, සුබවාදී. අනිත් හැම කෙනෙක්ම සන්තෝෂෙන් බාර ගන්න පුළුවන් ඔබට. ස්වාමීන් වහන්සේට ඕන මේක තවත් තේරුම් කරන්න. ඒක ගැඹුරු පාඩමක්. ස්වාමීන් වහන්සේ අඬ ගහනවා පුංචි ළමයෙකුට. එතන ඉන්නේ සමහර පොඩි ළමයි. අම්මලා තාත්තලා තව ශ්‍රාවකයෝ. ජේසුස් කියන බබා එන්න මෙහාට. ජේසුස් ළමයා ළඟට අර කරෙත් අද්දාලා. ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ ළමයි කවුරු හරි පිළිගන්නවද? මොකද ළමයා ගැන ළමෙක් ගත්තේ ළමයා අහිංසකයි. ළමයාට තාම අදහස් කාවද්දලා නැහැ. ළමයාටම කියලා ආවේනික වෙච්ච සිතුම් පැතුම් රටාවක් නැහැ. දෙමාපියෝ සමාජයේ ළමයාගේ හිතට විස බීජ ඇතුළු කරලා නැහැ. හිතන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. ඒ අහිංසක ළමයා තාම හිතන්නේ නැහැ ලෝකේ ගැන. ස්වාමීන් වහන්සේ කියනවා මේ ළමයා වගේ කෙනෙක් පිළිගන්න තැනැත්තා පිළිගන්නවා මාව. මගේ මේ කියන කතන්දරේ, මගේ මේ දුක් වේදනා මම බැටල් පෝතකේ කැඩේට කුරුසිය යන ගහලා මැරෙන්න ඕන. මේ හැමදේම මේ අහිංසකකම කෛරාටේ ගුණානන්ද ස්වාමීන් වහන්සේට අන්තිම මොහොතේ බේරෙන්න තිබුණා. හිතලා බලන්න බොරුද කියලා. ස්වාමීන් වහන්සේගේ තියෙන මේ ලෝකේ මහා සකල ප්‍රඥාවත් එක්ක මේ දුප්පත් දුෂ්ට මිනිස්සුන්ගේ මේ ප්ලෑන්ස් වලට උන්වහන්සේ යට වෙන්න තිබුණේ නැහැ. උන්වහන්සේ වුණා ඉතින් මාරුව දාලා යන්න. ලස්සන්ට සූක්ෂම විදියට උන්වත් අල්ලගෙන. නමුත් එහෙම නැහැ. මොකද සිතුම් පැතුම් රටා වෙනස් කරේ නැහැ. උන්වහන්සේ සේවකෙක්. උන්වහන්සේ ආවෙම අප නිසා දුක් විඳලා අපේ පව් වලට වන්දියක් යවන්න. ඒ නිසා අපි සහෝදර සහෝදරියනි අපි ස්වාමීන් වහන්සේගේ වචන පිළිගමු. පුංචි ළමයි දිහා බලමු. සමාජයේ ඕනතරම් ඉන්නවා. ඒ ළමයි අහිංසකයි. අපිත් මේ කට්ට කෛරාටික කපටි සිතුම් පැතුම් තර්ක විතර්ක පැත්තකින් තියලා අපේ සිතුම් පැතුම් රටාවල් ඔක්කොම පොඩි පට්ටම් කරලා අලුත් විදියට හිතලා ස්වාමින් වහන්සේ දිහා බලලා අලුත් මිනිසෙක් අලුත් මැවිල්ලක් මේ ලෝකේ ඇති කරන්නට අපි උත්සාහ කරමු. ඒ සඳහා අවශ්‍ය වරප්‍රසාදය අපේ ජේසුස් ස්වාමින් වහන්සේගෙන්ම ඔබට ලැබේවා කියලා
අපි සන්තෝෂයෙන් ප්‍රාර්ථනා කරමු. පිතාගේත් පුත්‍රයාගේත් ප්‍රසාන්තුගේත් නාමයෙන් ආමීන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළවද පෙන්න පෙන සියල්ලද මා වදාළ සිල්බෑ දීපයන්න් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක්ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත නමුත් මා නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුල් ලැබුවේ මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සි පිලාතේ අර්ථේ කුරුසෙන ගැසෙනු ලැබ මරණය වේදනා විඳ උකුත් වීදපත් කරනු ලැබුසේක. ශුද්ධ ලිවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථානෝසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මරණද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේ හේතුකොට කෙලවරක් නොමැත්තේ පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවැදෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව් කමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපි දැන් විශ්වාසික යාඥාවට භක්තියෙන් සහභාගී වෙමු. විශ්වාසිකයන්ගේ ඇදුම් සඳහා ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ශුද්ධ සභාව උදෙසා අපි යාඥා කරමු. ජාතික ධර්මෝපදේශ දිනය සමරන අද දින ශුද්ධ සභා නායක එඬේරාණන් ඇතුළු සියලුම එඬේරුන්ට යහපත් පැටළු එඬේරාණන්ගේ කටහඬ හඳුනා ගනිමින් ඔවුන් වහන්සේ පසුපස පියවර තබමින් පක්ෂපාතීව දිවිගෙවන්නටද උන්වහන්සේගේ සේවකත්වයේ පණිවිඩය ලෝට බෙදන්නට අවැසි ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙනු පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. සීල දහම් ගුරුවරයන් උදෙසා අපි යාඥා කරමු. ආදර දෙවි සමිඳුනි ඔබ වහන්සේගේ දිවසි දූත සේවයේ නියැලෙන ලෝපුරා සිටින සියලුම කිතුණු දහම් ගුරුවරයන්ට ලොව තුල ආලෝකමත් වීමටත් පොළවේ ලවණක් මෙන් ක්‍රියා කිරීමටත් එමගින් දේව රාජ්‍ය ගොඩනැගීම සඳහා කැපවී සේවය කිරීමටත් අවසි දිරිය බලය හා ශක්තිය ලැබෙනු පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. අප ආදර දූ දරුවන් උදෙසා යාඥා කරමු. අනාගත ලෝකේ ගොඩනගන්නට සිටින ළමා පරපුර අදලෝ පවතින කොරෝනා වසංගත තත්ත්වෙන්ද විවිධාකාර සමාජ විෂමතාවයන්ගෙන්ද අයහපත් බලවේගයන්ගෙන්ද මුදවා ඔවුන්ගේ ජීවිත නවතාවයක් කරා යොමු කරන්නට අවැසි දේවාශිර්වාදය
ලැබෙනු පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. පවතින වසංගත තත්ත්වය වෙනුවෙන් අපි යාඥා කරමු. සුවදායකයන්න් වන තේපියාණනි අප රට මෙන්ම ලොව වෙලාගෙන ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන් ඔබ වහන්සේගේ සරණේ පතන සියල්ලන්ටම සුවය හා රැකවරණය නොමදව දානය කරනු පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාල මැනව. අප දැන් අපේ පොදු යදුම් සර්වදාරි දෙවියන් වහන්සේට කියා සිටියා. අප සෑම කෙනෙක්ම අපේ හදපත්ෙන් නැගීන අපේ අවශ්‍යතා, අපේ බලාපොරොත්තු, අපේ ජීවිත පරමාර්ථ අපි දැන් අපේ ආදර දීපයන් වහන්සේට කියා සිටිමු. මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සහෝදරවරුනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලක දීපයන්න් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ විශුද්ධ සභාවට ප්‍රයෝජනයක් අත්වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෑබර දිවිපියාණෙනි, අද මේ සුදෝ අල්තාරයේ මත ඔබ වහන්සේට පඳුරු වශයෙන් මේ පූපසා මිදිරස අපි පුද කරමු. මේ සමග අපේ ජීවිතයේ වැඩඵල අප අත්දකින දුක, වේදනාව, විශේෂයෙන් මේ දවස්වල මේ කොරෝනා වසංගතය නිසා අපේ ආදරණීයන් අපෙන් වෙන්වීමේ මරණය, දුක, ඒ වගේම අපේ අනාගත පැතුම්, අපේ බලාපොරොත්තු, අපේ ප්‍රාර්ථනා සියල්ලක්ම අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ මේ පුද පඬුරු පිළි අරගෙන මේ ආශිර්වාද කරමින් අපේ ශ්‍රී ලංකා දීපේ ආශිර්වාද කරමින් සුවපත් රාජ්‍යයක් ගොඩනගා ගන්නට ඔබ වහන්සේ කරුණා කළ මැනව. මේ කීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි, සීල බලති සදාතන දෙවි ස්වාමිනී, අපේ ස්වාමීන් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්නිද අප වහන්සේ තුපුදු කිරීම සැබවින්ම යෝග්‍ය, යුතිය, සාධාරණය, කැලවීමදායකය. උන්වහන්සේ සිය උපතින් අපට නව උපතක් ලබා දුන්සේක. තමන් වහන්සේගේ දුක් ප්‍රාප්තියෙන් පාපේ වැනසූසේක. තමන් වහන්සේගේ උත්ථානය මගින් සදාතන ජීවිතය කරා අප පැමිණූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණ වී ඔබ වහන්සේගේ දකුණු පස වැඩ සිට ස්වර්ගයේ දොරටුව අපට හැරදුන්සේක. එයින් සීල සුළු දූතයන් හා සුද්ධර සමූහයා සමග එක්වී අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. එසේ ස්වාමිනී, ඔබ සැබවින්ම සවිශුද්ධය, සීල ශිෂ්ඨතාවේ උල්පත වහන්සේමය. වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පනුරු පරිශුද්ධවත් කරන මේ ණය දෙමු. අපේ සියදිනේ මේ පනුරු අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුපුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් කියන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සීම කුසලාන්ත රැගෙන නැවත පුදා ස්වර්ගීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්තෝද කිව්සමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා ඔබ දිසාද සීල මනුෂ්‍යයන් උදෙසාද මේ වගුරු ලවන්නේය. මා සීකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස
ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණෙනි උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවදැකපු පේත ගැලෙම් දය කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමි සිටමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට සදා කාලයේම ස්තුතිවන්ත වෙමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන හැම දෙනම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරන ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලගේ පෙතර පවත්නා ඔබගේ ශුද්ධ වූ ස්වභාව සිහිපත් කළ මැනව ෆ්‍රාන්සිස් නමැති පොදු පියාණන්ද මල්කම් රංජන් නමැති අප අගරතුමාද එතුමාගේ ඉසාගතුමන්ලාද සකල පූජ්‍ය පිරිසද එම සභාවද දයාගුණයෙන් පිරිපුවන්ට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු මිය ගිය අපගේ සහෝදර සහෝදරයන් උදෙසා අපි යාඥා කරමු. විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය නිසා නැසී යන සනදිනාටම යාඥා කරමු. ඒ වගේම ඊයේ හැන්දෑවේ නැසී ගිය ගරු දීපානේ කන්‍යා සහෝදරියට දොමිනිකන් නිකායේ අවුරුද්දසත් විශේෂ ආකාරයෙන් යාඥා කරමු. අප සැලන දානුකම්පා කළ මෙනව භාග්‍යවත් දේවමාතාවන කන්‍යා මරියාවන්ද භාග්‍යවත් දිශතුමන්ද භාග්‍යවත් අපොස්තලවරුන්ද සමකල්ලි වාසය කැමැත්තට කරමින් දෙවිගේ වූ සුද්ධවාන්තයන්ද සුදු සේවා සමග සදා ජීවනට සහභාගී වීමට අප සුදුසුකම් කළ මැනව. තවද ඕන්නා සමභාසයට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේමයි වර්ණනා කිරීමටද ඔබ වහන්සේ පුත්‍ර වූ දේවතුන් වහන්සේ මගින් අපට වරම් දෙන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සීල බලක දීපියාණෙනි සුද්ධාත්මයන්න් හා සමග එක වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. අපේ දයාබර ස්වාමින් වහන්සේ අපට ලස්සන යාඥාවක් කියා දෙනවා. මේ ලස්සන යාඥාවේ උන්වහන්සේගේම වචන උන්වහන්සේගේම සිතුවිලි සමහරට අපිට ගොඩාක් උසස් නමුත් උත්සාහ කරමු මේ යාඥාව කියමින් උන්වහන්සේගේ අදහස් සහ සිතුවිලි අපේම කරගන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේ දිටු වේවා. අපගේ දා භෝජනය ප්‍රදානය කළ මැනව අපට වද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්සාගත වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාන්න මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. ඊට පස්සේගේ කරුණාබර පීඨ ලැබ නිරතුරුව පවින් මිදී සියලු ආකාර දුක් කරදර වේදනා සිත් තැවුල් වලින් සුරක්ෂිත වී අපේ කෙලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි.
සුවකී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුගේ ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සුද්ධ සභාවේ විශ්වාසී සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි මෙම සභාවට සාමේද සමගේද දානය කරන්ට කරුණා කළ මැනව ඔබ සදහටම වැඩ සිටිනසේක රජකාම් කරනසේක ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකින් එක්කෙනාට දැන් සාමය ප්‍රාර්ථනා කරන්න. ඔබට සාමය ලොවේ පවහරණ දේවාචපාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාචපාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පවහරණ දේවාචපාලකයන්නි අපට සාමය දුන මැනව මෙන්න දේවාචපාලකයාණෝ මෙන්න බරව කුරුසියක් කරටගෙන ඒ මතම තමන් වහන්සේගේ ජීවිතය පුද කරමින් අපට සදාකාලික දේව රාජ්‍ය උරුම කර දුන් අපේ දයාබර ස්වාමින් වහන්සේ උන්වහන්සේගේම ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් වළඳන අප අද දවසේ භාග්‍යවන්තයෝය. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ නිස්ස වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. හේතු වචනයක් පමණක් වදාළ මැනව ඊට මාගේ ආත්මය සුවන්නේය. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය සදාකාලික ජීවිතයට අප එකිනෙක කෙනා ආරක්ෂා කරනසේක්වා. ආමේන්. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී රුධිරය දිව්‍යමය ඖෂධයක්සේ අප එකිනෙක කෙනා ශක්තිමත් කරනසේක්වා.
සේවේ ඔබේ නමට පුද පූජාවේ මధుර සහෝදර සහෝදරියනි මතක් කරනවා ඔබ සැමට ගෙවල් වලදී යාඥා කරන්න විශේෂාකාරයෙන් කොන්තේ ජප්මාලිය කියන්න ගෙදරවල් වල ඒ විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මේ ලෝකෙන් මේ ලංකාවෙන් තුරන් වෙන්න කියලා. ඒ වගේම මේ දවස්වල මිනිස්සු බොහොම දුක් විඳිනවා. ආහාර නැතුව රක්ෂාවල් නැතුව ඉතින් ඔබගේ යාඥාව ඔබගේ පරිත්‍යාගය ඔබ අපි අගය කරනවා. ඒ වගේ මේ දවස්වල සුදු සභා මාතාවට නිකුත් අභියෝග ඇවිත් තියෙනවා. විශේෂයෙන්ම පාසු සිද්ධිය නිමිත්තෙන් නිකුත් අභියෝග ඇති වෙලා තිබෙනවා. ඒවා උදෙසා යාඥා කරන්න. ඒවා සුදු සභා මාතාව ආරක්ෂා කරන්න අපගේ කාර්යතුමා සදගතුමාලා පූජකවරු පැවිදි සම්දිනෙක්ම ආරක්ෂා කරන්න කියලා යාඥා කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම මගේ ස්තුතිය පුද කරනවා ගරු නියල් පෙරේරා පියතුමාට තම ලස්සන අර්ථවත් දේශනාවක් දුන්නා. ඔබට ඔබගේ ජීවිතය කිතුණු ජීවිතය වර්ධනය කිරීමට ස්තුතියි. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා අපි යාඥා කරමු. ආදර ජේසුස් සමිදානෙනි ඔබ වහන්සේ මේ උදෑසන මේ උතුම් දිව්‍ය යාගයට සහභාගී වෙමින් ඔබ වහන්සේගේ හඬ ශබ්දයට ඔබ වහන්සේගේ ඉගැන්වීම් වලට අහුම්කම් දෙන්නට අපට ඉඩ ප්‍රස්ථා සලස්වා දීම ගැන අපි මුළු හදවතින් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු. එලෙසින්ම ඔබ වහන්සේ අප දිසා සූදානම් කළ මේ උතුම් දිව්‍යසප්‍රසාද නිධානය ලබා ගැනීමෙන් අපට ශක්තිය ධෛර්යයක් ලැබී මේ දුර්භීක්ෂ කාලයේ මේ වසංගත රෝග වලින් මිදී සුවසේ සපවත් ජීවිතයක් ගත කරන්නට මේ සිටින සීල දෙනාටම ආශිර්වාද දානය කළ මැනව. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා පියානන්ද පුත්‍රයානන්ද සුද්ධාත්මයාන්ද වන සීල බලයට දීපයන් වහන්සේ ඔබ සැම ඔබ එකිනෙකන ආරක්ෂා කොට ආශිර්වාද කරනසේක්වා. ආමේන්. යන්න සාමය සතුට ඇතුළාන්ත සුවය රැගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
ශාන්ත කුරුසේ ඇඩයාලෙමින් අපේ සතුරාගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රික් සාන්තුගේ නාමයෙන් ආමේන්. සිල් දෙනාටම ජේසුස් පීඨයි. Jesus be thy Father.